අයිබෝන් සුබෝදෑසනක් වේවා. අද ජනවාරි මාසේ 9 වෙනිදා. ඉරිදා දවස සතියාන්තයේ අපේ හමුවීම. ඉරිදා පත්තර කල්තියාම ලැබුණු පත්තරවල මොනවද තියෙන්නේ කියලා කියවලා බලලා තියෙන්නේ. දැන් ඔබට කියන්නයි සූදානම් වෙන්නේ. පත්තරේ බැලුවට පත්තරෙන් එහා ගිය ඇතම් කාරණා තියෙනවා. දැනුවත් විය යුතු වැදගත් කාරණා. ඒ වගේම අලුත් වූ තත්ත්වයන් තිබෙනවා. මේ සියල්ලත් එක්ක අපිට පුළුවන් වේවි රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිදු වෙමින් පවතින සිදු වෙන්න නියමිත දෑ පිළිබඳව අදහසක් ලබා ගන්න. රටේ පමණක් නෙවෙයි ලෝකෙට යන්නත් බලාපොරොත්තු වෙනවා මේ තියෙන කාල වේලාව ඇතුළත. ඒ අනුව ගත්තාම මේ අද ප්‍රධාන සිරස්තල පුවත්පත්වල විවිධ වූ කාරණා අපට මුණ ගැසෙනවා. ඒ කාරණා වලින් මුලින්ම අවධානය යොමු කරන්නේ මොකකටද? අපි බලන්නට සූදානම් මේ ඉන්ධන පිළිබඳව ඉන්ධන හිගයක් පිළිබඳව දැන් කතා වෙමින් තිබෙන නිසා ඒ පිළිබඳව ලංකාදීප පුවත්පතේ වාර්තාවක් අපිට මුණ ගැසෙනවා ඉන්ධන හිඟෙන් මෙගාවොට් 210ක විදුලි නිෂ්පාදනය නවතී කියලා. මොකද මේ පහුගිය දිනවල විදුලිය නොමැතිවීමත් එක්ක විදුලි කප්පාදුවක් නැවත ආරම්භ වීම පිළිබඳව පුවත් වාර්තා අපටත් කියවන්නට ලැබුණා. කප්පාදු වීමක් සිදු වුණා. හැබැයි ඊයේ සහ අද දිනේදී ඒ සිදු නොවන බවත් දැවිතෙල් මෙට්‍රික් ටොන් 2000ක් ලබා දී ඇති බවක් තමයි දැනගන්නට ලැබෙන්නේ. ලංකාදීප මේ සිරස්තලය අනුව ගත්තාම ඉන්ධන හිඟෙන් මෙගාවොට් 210ක විදුලි නිෂ්පාදනය නවතී කියලා වාර්තා කරන්නේ පසුගියදා කැලණිතිස්ස බලාගාරයේ සහ කුකුලේගඟ ආශ්‍රිතව සිදු වූ සිදුවීම පිළිබඳව. ඒ ගැන අපි බලමු අනෙක් පුවත්පත් සුවිශේෂ කාරණා වාර්තා කරනවා. අද දිවයින ඉරිදා සංග්‍රහය අද මුල්පිටු වාර්තාවක ගෙන එනවා කෝටි 9000ක ණය ඇතුලේ දැවිතෙල් හිරවේ කියලා. මේ වෙලාවේ මේ තෙල් ලබා දීම පිළිබඳව දැඩි ගැටලුවක් මතුවෙමින් තිබෙන බව ಖನಿಜ තෙල් නිතික සංස්ථාව උපුටා දක්වමින් අපට වාර්තා දකින්නට පුළුවන්. දිවයින ඉරිදා සංග්‍රහය තියෙනවා ප්‍රධාන සිරස්තලයේ බලාගාර 4ක මෙගාවොට් 538ක විදුලි උත්පාදනය නවතී. විදුලි සැපීම මහා අවුලක පැයක විදුලි කැපිල්ලෙන් ආරම්භයි. ඩොලර් හිඟෙන් නිසා ඉන්ධන හිඟෙන් හදිසි මිලදී ගැනීම අඩපණයි. කපන වේලාව නොවේ ඉදිරියේදී දෙන වේලාවයි බලන්න වෙන්නේ. ඒ කියන්නේ වැඩිපුර වේලාවක් කපන්න වෙයි. ඒකද මේ කියන්නේ කියන එකත් අපි විමසා බලන්නට ඕනේ. ඉල්ලුමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණයක් අරගෙන ඇති බව අද දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා. හැබැයි අපි කලිනුත් සඳහන් කළේ තීරණයක් එහෙම ගත්තට ඊයේ සහ අද සති අන්තයේ එවැනි විදුලි කප්පාදුවක් සිදු නොවන බව සඳහන් වෙනවා. තෙල් ලබා දීමේදී එක පැත්තකින් ණය වෙලා තිබෙනවා. තෙල් සංස්ථාවට විදුලි බල මණ්ඩලය ණයයි. එතකොට උදේගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී සඳහන් කරා මේ හිඟන්නෙකුට දුප්පතෙක් බලා ගන්න බෑ. දෙදෙනාම දුප්පත් වෙලා තියෙන්නේ. දෙදෙනාම අන්ත අසරණ අඩියකටපත් වෙලා තියෙන. ඒතර එක්කෙනෙකුට එක්කෙනෙක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. වත්පොහසත්කම් තියෙන එක්කෙනෙක් වුණා නම් අනිත් කෙනා ගැන බලන්න තිබුණා කියලායි කියන්නේ. ඩොලර් වලින් ගෙවලා අපි තෙල් මෙරටට ගෙන්වලා ඉන්පස්සේ රුපියල් වලින් මෙරට ගනුදෙනු කරනවා. ඒ වගේම කලත් ගනුදෙනු නැවත මුදල් නොලැබීම නිසා ණය හිර වෙනවා. එතකොට ඒ මුදලුත් නැහැ, ගෙන්වන්න ඩොලරුත් නැහැ. මේ සියල්ල හමුවේ තෙල් අර්බුදයකට මුහුණ දෙන්න අපට සිදු වෙලා තියෙනවා. ඒ ගැන තමයි මේ වාර්තා කීපෙම කියන්නට වෙන්නේ. මේ අතරේ මේ මව්බිම පුවත්පත බැලුවාමත් එහිත් අපට වාර්තාවක දකින්නට පුළුවන් ලබන සතියේ එන විදුලි කප්පාදුවක් පිළිබඳව. ඉදිරි තත්ත්වයන් පිළිබඳව තමයි මේ වාර්තා කරන්නේ. ඒ මව්බිම පුවත්පතේ දැන් විදුලි කප්පාදුවට හේතුව තෙල් නොමැතිකම නම් පහුගිය කාලයක් මුළුල්ලේ පත්වුණු රජයන් ඒ පත්වුණු මැති ඇමතිවරු නායකයෝ මේ රටේ මේ ජනතාවගේ දිනෙන් දින ඉහළ යන විදුලි අවශ්‍යතාවය සපුරන්නට කරලා තියෙන්නේ මොනවද කියන එක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි මේ මව්බිම පුවත්පතේ දෙවෙනි පිටුවේ මේ ගැන මේ වැඩි විස්තර බලන්නත් ඕනේ. කොහොම වුණත් මේ මාස 3 වෙනි සතිය පමණ වෙනකොට දිවයින පුරා වරින් වර විදුලි කප්පාදු වීම සිදු විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූ බව අද මව්බිම පුවත්පත මේ වාර්තාව ගෙනීමෙන් සඳහන් කරනවා. මෙරට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ ඉදිරියේදී ඇතිවිය හැකි වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් රාත්‍රී කාලයේ පවතින අවශ්‍යතාව සැලකිල්ලටගෙන දිවයිනේ ප්‍රදේශ රැසකමම විදුලි කප්පාදු සිදු විය හැකි බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසූ බව අද මව්බිම පුවත්පත ගෙනෙන මේ වාර්තාවේ දකින්නට පුළුවන්කම තිබෙනවා. විදුලි නිෂ්පාදනයේදී උත්පාදනයේදී
විදුලි ජල විදුලි බලාගාර ආශ්‍රිතව විදුලිය උත්පාදනය කිරීම අනාගතයට එනකොට ගැටලුකාරී වෙන්න පුළුවන් කියලා අද කීයක නෙමෙයි කියන්නේ බොහෝ කාලයකට පෙර ආතුව ඉඳලා. වියලි කාලගුණයක් අහම විදුලිය නැහැ. ඒ අතර යම් වෙනත් කාරණාත් අපට අසන්න දකින්න විඳින්න සිදු වෙලා තිබෙනවා. ඒවායේ ජල කළමනාකරණය කර ගැනීම නිසි පරිදි සිදු නොවීමත් මෙහිදී ගැටලුකාරී තත්ත්වයන්ට පත් වූ බව අපි සඳහන් කරන්නටම වෙනවා. ඒ නිසා වෙනත් ප්‍රභවයන්ගෙන් හදිස්සි විදුලි මිලදී ගැනීම වලට යන්න සිද්ධ වුණා. කුඩා බලාගාර වලින් පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගන්න සිද්ධ වුණා. අපිට හොඳින් කළමනාකරණය කරගෙන ජලය තිබෙන කාලයට අපි ඒවා හරි විදිහට පරිපාලනය වුණා නම් මේ ජල විදුලි බලාගාර වලින් මීට වඩා ප්‍රයෝජන ගන්න තිබුණා කියලත් ඒ අවස්ථාවල සඳහන් වුණා. ඒ ගැනත් කියන්න ඕනේ. ඒ එක්කම විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත ගමන් කිරීම පිළිබඳව විදුලිය සම්බන්ධයෙන් විශේෂයෙන් ගත්තහම LNG පිළිබඳව දැන් සෑහෙන කතා බහක් තිබෙනවා. මේ ගැන දැන උගත් අය කියන්නේ LNG වලට යාම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ කියලා. අපි සූර්ය විදුලි ජනනය පිළිබඳව කතා කරනවා, සූර්ය බල ශක්තිය පිළිබඳව, ඊළඟට සුළං විදුලි බල ශක්තිය පිළිබඳව කතා කරනවා, වෙනත් විවිධ ප්‍රභවයන් පිළිබඳව කතා කරනවා. ඒවායින් යම් සුළු ප්‍රමාණවලින් විදුලිය උත්පාදනය කළ හැකියවත් ඒ වගේම නිපදවන විදුලි ඒකකයක ශක්තිය ගත්තට පස්සේ අනෙක් නිපදවන ඒකක හා සැසඳීමේදී එහි යම් අඩුපාඩුවක් තිබෙන බවත් සඳහන් වෙනවා. ඒ වගේම ඩීසල් වලින් විදුලි උත්පාදනය කිරීමට යාමේදී පිරිවැය වැඩි වෙනවා. තෙල් අර්බුදාහම ඩීසල් වලින් විදුලිය නිපදවීමේ ගැටලු මතුවෙනවා. දැවි තෙල් ප්‍රශ්නයක් ඇවිත් තිබෙනවා. මේ ආදී වශයෙන් ඉන්ධන බලපා තිබෙන ආකාරය සහ විදුලි උත්පාදනයේ අනාගත තියෙන අභියෝග පිළිබඳව මේ අතරේ අමතක කරන්න බෑ. ඉන්නම ජනතාවගේ ඉල්ලුමත් වැඩි වෙනවා. තවමත් විදුලිය හරියට නොමිත්‍රි ප්‍රදේශ බොහෝ ප්‍රදේශවලට දැන් විදුලිය ලබා දීලා තියෙනවා. ඒ නිසා විදුලි බල අවශ්‍යතාවයට දෛනිකව තව ප්‍රදේශවල ජනතාව එකාසු වෙනවා. එවැනි පසුබිමක් තුළ අපේ ජාතික විදුලි අවශ්‍යතාවය සපුරාන්නට නොහැකි වෙන තත්ත්වයක් ක්‍රමානුකූලව ඇති වෙමින් තිබෙන බව සහ බලාගාර ලෙඩ වෙන තත්ත්වයක් ඒ නිසා අපට මුණ ගැසෙන්නේ. ඊළඟට පිරිපහදු ඉන්ධනත් බාලද කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් සහිතව ඉරිදා ලංකාදීපේ වාර්තාවක් තියෙනක බලන්න ඕනේ කතාවක්. මොකද පහුගිය දවස්වල ගෑස් ස්ලිප් ආශ්‍රිතව යම් සිදුවීම් වාර්තා වෙනකොට ගෑස් සංයුතිය හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි බැලුවේ ටැංකිය ඇතුලේ තියෙන ගෑස් වල මේ සංයුතිය වෙනස් වෙලාද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පස්සේ හොයාගත්ත මොකක්ද උනේ කියන එක පිළිබඳව. මේ වෙනස් වෙච්ච සංයුතියේ ගෑස් ටැංකිය තුලින් මෙච්චර කල් අවුරුදු ගණන් ඇතැම් වෙලාවට පාවිච්චි කරපු උපාංග තුලින් ලිප දක්වා පැමිණීමේදී ඇතිවන තත්ත්වයන් එක්ක පුපුරා යම් ගිනි ගැනීම් තත්ත්වයන් අනතුරු වාර්තා වුණා. දැන් මේ විවිධ තැන් වලින් අපිට කනින් කොනින් අසන්න ලැබෙන කාරණා නිසා ඉදිරියේදී ඉන්ධනවල තත්ත්වය බාල වේද, තෙල්වල තත්ත්වය බාල වීම නිසා වාහනවලට මොනවා වේවිද, මේ ආදී වශයෙන් විවිධ කතා තිබෙනවා. හැම විටම පුළුවන් තරම් ඍණාත්මක කාරණා බහුතරයක් අපට ප්‍රචාරය කරමින් ඒ පිළිබඳව කතා බහ කරමින් ඒ පිළිබඳව ජනතාව අතරට ගෙන යමින් ඉන්නවට වඩා වැදගත් වෙන්නේ මේවා ඇත්ත නැත්ත සොයා යාම. ඒ නිසා මේ ලංකාදීප පුවත්පත ඉතා වැදගත් වේවි. පිරිපහදු ඉන්ධන බාලද ෂෙඩ් වලින් තෙල් බාල කරනවා. කන්සල් සංස්ථාව වැටලීම් කරන්නේ නැහැ, පරීක්ෂා කරන්නේ නැහැ. ආනන්ද පාලිත මහතා වෘත්තීය සමිති නායකයෙක් විදිහට ඔහු එලෙස අදහස් දක්වනවා. ඔක්ටේන් 92ට භූමි තෙල් කලවම් කරලා ඔක්ටේන් 95ට 92 කලවම් කරනවා. ඩීසල් වලට භූමි තෙල් සහ එතනෝල් කලවම් කරනවා. මේ කතා ටික බැලුවට පස්සේ අප කොහොමද විශ්වාසයක් තබා ගන්න කියන ප්‍රශ්නේ එනවා. ඩීසල් බාලයි බස් රථ මහමග නතර වුණා. ගැමුණු විජේරත්න මහත්මයා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති එහෙම කියනවා. ඉන්ධන බාල නැහැ. බාල කරන තැන් කියන්න. ඒ තැන් වටලනවා. खनिज तेल संस्थाවේ සභාපති තැන් වල කතා නෙමෙයි වැදගත් වෙන්නේ. බාලයි කියනවා නම් බාල කරන තැන් තියෙනවා නම් ඒවා කියන්නේ අපි වැටලීම් කරනවා කියලා තෙල් සභාපති කියනවා. ඔක්ටේන් 95 ගහලා මගේ යාළුවෙකුගේ කාර් දෙකේ එන්ජින් කැඩුණා. මෝටර රථ ධාවන ශූර අසංග බණ්ඩාරු පුටා දක්වමින්. ඔටෝ ඩීසල් වලට සාමාන්‍ය ඩීසල් කලවම් කරනවා. තෙල් පිච්චෙනවා වැඩි යා හැකි තුරත් අඩුයි. මේ ආදී වශයෙන් ගැටලු ගණනාවක් පිළිබඳව අද මේ වාර්තාවේ අපට කියවන්න ලැබෙනවා. ලංකාදීප ඇතුල් පිටුවක 24 වෙනි පිටුවේ තියෙන්නේ. ඔබටත් කියවලා බලන්න ආරාධනා කරනවා. ඒ අතර ඉන්ධන මාරු කර බාන්න රුපියල් 15000ක අල්ලසක් ගැනීමේ සිද්ධියක් පිළිබඳවත් මේ පිටුවේම අපට කියවන්නට ලැබෙනවා. කොහොම වෙතත් නිසි ප්‍රමිතියේ ඉන්ධන හෝ ලබා දීමට ඉදිරි කාලයේදී දැන් මේ කියන සියලු කාරණා සැබෑ වුවත් නොවුවත්
ප්‍රමිතියෙන් යුතු ඉන්ධන ලබා දීම පිළිබඳව අවධානය යොමු කිරීමට මේ පුවත වැදගත් වේවි කියලා අප විශ්වාස කරනවා. මේ කියූ ඇතැම් කාරණා වෙනත් හේතු මත ඇති වූ තත්ත්වයන් වන්නටත් පුළුවන්. ඒ නිසා මේ ගැන විධිමත් පරීක්ෂණයක් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. එකිනෙකා කියන කතාවලට වඩා මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් කරලා තොරතුරු අනාවරණ කිරීමත් වැදගත්. ඒ නිසා හැම විටම එවැනි තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අප මුණ ගැසුණු හැම මොහොතකම සූදානමින් ඉන්නා බවත් කියන්න ඕනේ. මේ අතරේ අපි මේ අද දකිනවා මෛත්‍රීගේ කතාවෙන් පසු ආණ්ඩුවේ ඉහළපෙළේ සාකච්ඡාවක් පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුසිල් ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරයා ඉවත් කළ අවස්ථාවේ දැක්වූ ඇතැම් අදහස් එක්ක ඔවුන් පිළිබඳව විශේෂයෙන් ආණ්ඩුව තුළ යම් සාකච්ඡාවක් සිදු විය යුතු බව දැන් පෙනී ගොසින් තිබෙනවා. ඊළඟට අපි එම පුවත්පතේම දකිනවා මම දැනගත්තේ නෝනා කිව්වමයි කියලා අගමැතිතුමා මට කතා කරලා කිව්වා. සුසිල් ප්‍රේමචන්ද්‍ර අමාත්‍යවරයා ඉවත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එතුමා මත කතා කිරීම පිළිබඳව සුසිල් හිටපු ඇමතිතුමා කියන කතා. ඊට පස්සේ අපි අද දකිනවා මව්බිම පුවත්පතේ මෙන්න මෙහෙම පුවත් වාර්තාවක්. ඊළඟ ඡන්දෙට නව සංධානයකින් එන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කියලා අද එහි ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් අපට දකින්නට පුළුවන්කම තියෙද්දී මහාචාර්යවරයාගේ මේ අදහසත් එක්කම අප යන්නට සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමෙහිලා අපට ඊටාම සුවිශේෂ චරිතයක් වන යාප එතුමන් පිළිබඳව සඳහන් කළා 123 වැනි ගුණානුස්මරණයේදී ඇති බව ASWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් එතුමන්ගේ ගුණ සැමරුම ඊයේ කොළඹදී පැවැත්වුණා. හැම වසරකම මේ සිදු වෙනවා. නමුත් ඊයේ ගුණ සැමරුමට විශේෂ අවධානයක් යොමු වුණා හේතු කාරණා කිහිපයක් නිසා. එකක් තමයි වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කාරකාදීන් විදිහට කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන සභාපතිවරයා ඇතුළු කණ්ඩායම වෙනම බණ්ඩාරනායක ගුණ සැමරීම. ඊට පෙර උදෙන්ම ඇවිල්ලා දියණිවරුන් දෙදෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඇතුළු පිරිස වෙනම ගුණ සැමරීම පිළිබඳව වඩා අවධානය යොමු වුණා. ඒ වගේම එම ස්ථානවල දැක්වූ අදහස් වෙත වඩාත් අවධානය යොමු වුණා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ගුණ සමරන්නට එකතු වුණු අවස්ථාවට එකතු වුණු සුවිශේෂ පිරිසක් නිසා ඒ පිළිබඳ අවධානය යොමු වුණා. විශේෂයෙන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේමචන්ද්‍ර මැතිතුමා පැමිණීම පිළිබඳව විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා අර්ජුන් රණතුංග අනුර ප්‍රියදර්ශන යාපා චන්දිම වීරක්කොඩි මේ ආදීන් පැමිණීම පිළිබඳව වඩාත් අවධානය යොමු වුණා. අපි බලමු එම අවස්ථාවේ ප්‍රවෘත්ති වාර්තාව අප සතුව තියෙනවා. දැන් ඔබට එය බලන්න පුළුවන්කම තියෙන දැක්වූ අදහසත් අපි විශේෂයෙන් අවධානය දෙන්න ඕනේ. 899 ජනවාරි 8 වනදා උපන් බණ්ඩාරනායක මහතා මෙරට දේශපාලන විප්ලවයකට මුල පිරූ බව අවිවාදාත්මකයි. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගුවේ SWRD බණ්ඩාරනායක මහතායි. ගොවි වෙද සංඝ ගුරු කම්කරු පංච බලවේගයන්ට පණ දුන් එතුමා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත් බුද්ධිමතුකු වූවා. ශ්‍රී ලංකාවේ 4 වන අගමැතිවරයා වූ බණ්ඩාරනායක මහතා 1959 සැප්තැම්බර් 26 වනදා සාහසික වෙඩිපහරකින් ජීවිතයෙන් සමුගත්තා. SWRD බණ්ඩාරනායක මහතාගේ 123 වන ගුණ සැමරුම අද පැවැත්වුණේ ඒ මහතාගේ ගාලු මෝදර පිහිටි පිළිරුව අසරදී. එතුමාගේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රථමයෙන් පුෂ්ප උපහාර දැක්වුවා. ඊට හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද එක් වී සිටියා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද මේ අවස්ථාවට එක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක දර්ශනය ඉවර කරනවා. නායකයෝ මේකවත් සමරන්නේ නැහැ. ඒක නිසා අපි සැමරුවා. එච්චරයි. කතාවක දැන් ඉල්ලුමක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන. ඒක හැමදාම තිබුණා. කැබිනට් ඇමතුරුන්ගේ සාමූහික වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තියේ එක යන්නේ පැහැදිලිව තියෙනවා. කැබිනට් එකේ ඉන්න ඇමතිවරු අද අධිකරණයට ගිහිලා තිනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගත්ත කැබිනට් තීන්දුවට අභියෝග කළා. ඒතර ඒ ගැන මොකද කියන්නේ? 1 2 කාර්යක්ෂමතාවය. ඉංග්‍රීසියෙන් කියන්නේ efficiency කියන එක do the right thing. සිංහලෙන් කියනවා නම් කාර්යක්ෂමතාවය කියලා කියන්නේ හරි දේ කරන්න. මම කරන්නේ හරි දේ. එම උත්සවයෙන් අනතුරුව එහි තිබූ සියලු සැරසැරි ඉවත් කිරීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පිරිස් ක්‍රියා කරා. අනතුරුව පුෂ්ප උපහාර දැක්වීමට එක් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
ඔහුගේ කණ්ඩායම සැරසිරි සකස් කොට පුෂ්ප උපහාර දැක්වුවා. ඊට ඇමති මහින්ද අමරවීර ඇතුළු පිරිසක්ද එක් වී සිටියා. අලුත් ගමනක් යන්න දෙන්නේ වෙනම පැහැදිලිවම අලුත් ගමනක්. ඒ මොකද බණ්ඩාරනායක මැතිතුමාගේ දර්ශනය තුල අදට ගැළපෙන ආකාරයට අපේ වැඩපිළිවෙල සකස් කරගෙන දැන් තියෙන්නේ විද්වත් මණ්ඩල සාකච්ඡා කළා. සැර කතා කරන්න පටන් ගන්න තියෙනවා. මම ඉතින් කවදාවත් සැරට තමයි කතා කරන්නේ. නැත්නම් ජනාධිපති වෙන්න පුළුවන් අයියා. වර්තමාන දේශපාලනය ගැන ඔබතුමා කලකිරලා දින්නේ. අයියෝ මම කවදාවත් කලකිරෙන්නේ නෙවෙයි. මම කොයිද අවුරුදු 54ක් මගේ දේශපාලනේ. මම තමයි සතුටින්ම ඉන්න කෙනා මේ රටේ දේශපාලනේ. මම ජනාධිපති වෙච්ච කෙනෙක් නෙවෙයි. නිකන් ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා. දැන් මේ ආණ්ඩුව රෑ තමයි කිවිසුම් මස්සම් කරන්නේ. යහපාලන ආණ්ඩුව විකුණුවා. මේගොල්ලෝ ගන්නවා කිව්වා. විකුණුවේ නැත්තේ කවුද මේ රටේ? අවතුවා මට ඉන්නද? දුවනනේ. පෝර දැන් මිනිහා ඈ දුර දෙන්නේ. පෝර නැවට අන්න නෙවෙයි කතාව කියන්නකො මොකක්ද නැව? පෝර නැවට? අන්න නැවදී. මේ දවස්වල පොඩ්ඩක් කතාව. ඒකේ බය වෙලාද? නෑ අපෝයි නෑ. එහෙම එකක් නෑ. මේ සුසිරිය ජාන්තේ අවතුවා අයින් කරා. ඔබතුමාලා බය වෙලා වගේ නේ? ඒ වුණාට මේ ඔබතුමාලා අයින් වෙනවට හෝ අයින් කරනවට නම් බයක් නෑ. ඔබතුමාලා බයයිනේ. අවතුවා. අතර අමුතුම මේ රටේ ප්‍රශ්නනේ අහන්නේ. ජයන්ත ඇවතුමා අයින් කරාට පස්සේ තමයි ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? මම දේශපාලනයට ආපු දවසේ ඉඳන්ම වගේ ප්‍රතිපත්තියක්. ඒ ප්‍රතිපත්තිය මම ගෙදර ගියත් මම කඩා ගන්න මම කටයුතු කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා බයත් නැහැ කතා කරන්න කියන්නේ. නෑ බය වෙන්න අවශ්‍යතාවය නැහැ. වැරදි කරුණ නැත්නම් කොහෙන්ද බය වෙන්නේ? අවස්ථාව බණ්ඩාරනායක ගුණ සමරුව වැඩිපුර කතා බහට ලක්ුණේ වෙනත් වූ විවිධ කාරණා. ඒවත් බොහොමයක් ගැටලු ප්‍රශ්න ආණ්ඩුවේ ප්‍රශ්න විපක්ෂයේ ප්‍රශ්න ඒ මැති ඇමතිවරු දැක්වූ අදහස් ඇතුළේ ගැබ් වෙලා තිබුණේ. කොහොමුණත් මෙච්චර කාලයක් පැවති සෑම බණ්ඩාරනායක ගුණ සමරෝකදීම කියවුණා වගේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති මතින් අලුත් ගමනක් යනවා. ඒක අපිට දැන් පරණ කතාවක් කියන එක අපි මෙතුමන්ලට කියන්න ඕන කියලා අපිට හිතුණා. හැමදාම බණ්ඩාරනායක ගුණ සමරෝක අපි අහපු අපිට හරි පුරුදු කතාවක්. හැමදාම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා අපි අහලා තියෙනවා වගේ. කොහොම වෙතත් බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ ගුණ සමරන්නටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි කෑලි වලට ඇවිල්ලා කටයුතු කරනවා. ඒ ආපු එක කුමාරවේල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරනවා එතුමා ඡන්ද ඉල්ලපු සමගි බලවේගයේත් සමගියාද නැහැ කියලා. එතකොට හැමතැනම ප්‍රශ්නකාරී තැනකට පත් වෙලා තිනකොට ඉදිරි දේශපාලනය පිළිබඳව අප පත් කර යවන ජනතා නියෝජිත ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පක්ෂවල ක්‍රියාකාරීත්වය පිළිබඳව අප ජනතාව විදියට අපට සතුටු විය හැක්කේ කොතැන පිළිබඳවද කියන එක පිළිබඳව ගැටලුවක් හැබැයි තුමන්ලා බොහොම සතුටින් ඉන්න බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් බොහෝම පැහැදිලිව බොහොම ආඩම්බරයෙන් සඳහන් කරනවා. අපි දැක්කා. ඒකම කාර්යක්ෂමතාවය පිළිබඳව හරිදේ කිරීම පිළිබඳව සුසිල් ප්‍රේමචන්ද හිටපු ඇමතිවරයා කතා කරනවා. ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කර කාලයත් ඒ වගේම ඇමතිතුර දරපු කාලයත් පෙන්වා දෙමින් ඇතැම් අය මතු කරන කාරණාවක් අද තියෙනවා. ඒ ගත කරපු කාලය සහ ඒ කාලය මුළුල්ලේ දරපු ඇමතිකම් ටිකෙන්ම හරියට වැඩක් වෙලා තිබුණා නම් සම්පූර්ණ වශයෙන් ඒ කාලේ යෙදවිලා තිබුණා නම් රටේ අභිවෘද්ධිය ජනතාවගේ දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා අද මෙහෙම තත්ත්වයන් කිසිසේත් උදා වෙන්නේ නැහැ. එතුමාට දොසක් නගනවා නෙවෙයි. නමුත් එතුමා ඇතුළුව මේ හැමෝම මෙච්චර කාලයක් මොනවාද කළේ කියන එක පිළිබඳව ජනතාව විමසීම් කරනවා. මේ අතරේ අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කිරීමේදී කැබිනට් සංශෝධනය කල්යාමක් පිළිබඳව අද අපට දකින්නට පුළුවන්. ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා සුසිල්ගේ තැන පමණක් පුරවනවා හැබැයි කැබිනට් සංශෝධනයක් වෙන්නේ නැහැ කියලා. යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය තවදුරටත් කල් යනු ඇතේ රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ සතියේ සිදු කිරීමට රාජ්‍ය සූදානම් වන බවට පසුගිය දිනවල ආරංචි පැතර ගියා. ඒවා ආරංචි වලට පමණක් සීමා වන බවයි මේ කියන්නේ. අද දිවයින බැලුවත් සඳහන් වෙලා තියෙනවා කැබිනට් සංශෝධනයක් ගැන ජනාධිපති හිතලවත් නැහැ කියලා තමයි ඒ වාර්තාවල නම් දැක්වෙන්නේ. කොහොම වුණත් සුසිල් ප්‍රේමචන්ද අමාත්‍යවරයා දරු ඇමති දුරය හිමි වන්නේ කාටද? එය මේ ආණ්ඩුවේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙකුට හිමිවන බව තමයි සඳහන් වී තිබුණේ. කෙසේ වෙතත් අධ්‍යක්ීම් සපිරි හිටපු අමාත්‍යවරයෙක් සඳහා පත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග තුලින් බොහොම බරපතලව කියවෙනවා. දැන් මේ බණ්ඩාරනායක ගුණ සමරුවේත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැක්වූ අදහස් අපි බොහොම අවධානයෙන් සාවධානව අහගෙන බලාගෙන හිටියා. එතුමාගේ මේ ක්‍රියාකාරීත්වය දිහා බලාගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා ජාතික පක්ෂයේ නායකතුමා මෙහෙම කියනවා. සත්‍යගාරුනේ තියෙන්නේ මෛත්‍රී ළඟදීම Tamanටම බැනගනි කියලා තමයි රනිල් කියනවා කියලා තියෙන්නේ. යහපාලන රාජ්‍ය සමයේ සිදු ක්‍රියාකාරකම් ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පිළිතුරු ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
දැන් අපට යම් සමාජ මාධ්‍ය තුලත් හුවමාරු වෙනවත් සමහරලාට දකින්නට පුළුවන්කම තිබෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එදා කටයුතු කළ ආකාරය යම් තීන්දුව తీරන ගණිතදී කතා කළ ආකාරය යහපාලනයේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය යහපාලනයේ දින 100න් පස්සේ ඉදිරියට යාමේදී ඇතිවෙච්ච ගැටලු පිළිබඳ දින 100 තමන්වත් දන්නේ නැතුව ක්‍රියාත්මක වුණේ කියපු හැටි ඒ සන්ධානගත වෙන්න කටයුතු කරපු ආකාරය මේ ආකාරයෙන් මේ ආණ්ඩුවේ සන්ධානගත වෙන්න කටයුතු කරපු ආකාරය ටික දවසකින්ම දැන් මේ විවිධ පරස්පර අදහස් ඉදිරිපත් කරන ආකාරය මේ ආණ්ඩුවෙනුත් ඉවත් වෙලා යන්න වගේ තිබෙන සූදානම ආදිය පිළිබඳව අවධානය යොමු වී ඇති බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ රටේ ජනතාවගේ. ඉන් පස්සේ අපි මේ අද දවසේ දකිනවා ඉන්නත් කරණය ආදී විවිධ වූ කාරණා. නමුත් ඒවට යොමු වන්නට පෙර ආතුව මෙරට සිනමාවේ අප දුටු සුවිශේෂ පෞරුෂවත් රංග ශිල්පියෙකුගේ රංගධරයෙකුගේ සමුගැන්ම පිළිබඳ වූ සටහන ඔබට ඉදිරිපත් කරන්න ඕන කියලා අප හිතනවා. ඒ තමයි රොබින් ප්‍රනාන්දු මහතා. ඔහු අර්ධ ශතකයක් සම්පූර්ණ කරනවා සිනමාව තුළ. චණ්ඩියාගෙන් පටන් අරගෙන දීවරයෙන්ගෙන් පටන් අරගෙන ආපු සිනමා ගමන තුළ සුවිශේෂ සන්ධිස්ථාන රසක් අපිට රොබින් ප්‍රනාන්දු අසහාය රංගධරයාගේ මුණ ගැසෙනවා. විශේෂයෙන් සටන් නළුවෙකු සිනමාවේ සැබෑ චණ්ඩියෙකු විදිහට තමයි ඔහුව අප හඳුනාගන්නේ. ඒ වගේම අධ්‍යක්ෂණයට පවා පසු කාලීනව ඔහු යොමු වෙනවා. දෙවසරක පමණ කාලයක් රෝගී තත්ත්වයෙන් ඉඳලා ඔහු ඊයාපෙන් සමුගන්නා විට 84 වන වියෙහි පසු බව දැනගන්නට ලැබුණා. ඔහුගේ සිනමාව තුළ රසවිඳි අපි හැමදෙනාම ඔහුගේ සිනමා භාවිතය රසවිඳි ඔහුගේ සිනමා රංගනය රසවිඳි අප හැමදෙනාම ඔහුට කෘතවේදී වෙමින් බලමු මේ සටහන. එක්දහස් 937 උපත ලද රොබින් ප්‍රනාන්දු මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන්. ඔහු දක්ෂ කරත්තේ සහ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වූ අසේම ජාතික වර්ණලාභියෙකුද වූවා. ටයිටස් තොටවත්තයන්ගේ මඟ පෙන්වීම යටතේ ඔහුගේ පළමු රංගනය තිරිය සටහන් වූයේ හිඟන කොල්ලා චිත්‍රපටය තුළයි. චණ්ඩියා දීවරයෝ මුහුදු ලිහිණියෝ චුට්ටය ඇතුළු චිත්‍රපට 50කට වැඩි ප්‍රමාණයකට ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නා. 1983 දී ඔහු ප්‍රථම වතාවට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒ සුරදූතියෝයි. ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය වූයේ ඉරබටු තරුව ටෙලි නාට්‍යයයි. අපේ රටේ සිනමාව තුළ අතිශය සටන්කාමී චරිත නිරූපණය කළ රොබින් ප්‍රනාන්දු මහතා දක්ෂ සිනමා රංගන ශිල්පියෙකු බව අවිවාදාත්මකයි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. රොබින් ප්‍රනාන්දු රංගවේදියාගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ බලවත් සංවේගය. ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ ඔහු පිළිබඳව අප තැබූ සටහන ඒ අනුව අද දිනේ රොබින් ප්‍රනාන්දු කලාකරුවා අපෙන් සමුගන්නට නියමිතයි. අප ඔහුට යලිත් අපේ ප්‍රණාමය ඒ වගේම ඒ පවුලට අපගේ සංවේගය පළ කරනවා. ඔහුට මොක්ෂ සුවය අපි ප්‍රාර්ථනා කරමු. විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ යලිත් මේ සතියාන්තයේ සිදු වූ සුවිශේෂ දෑයක මුණ ගැසෙමු. අපි තවත් විවිධ වාර්තාවන් වෙත අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ අද ලංකාදීප පත්තරේ බලනකොට ඉහළින්ම සඳහන් වෙලා තියෙනවා අපේ බටර් ජපානයටත් කිරිපිටි චීනයටත් යවනවා කියලා පුවතක්. මේවත්ගේ පුවතක් කෝ දකින්න ලැබීමත් එක පැත්තකින් සතුටට කාරණාවක්. මොකද ඒ රටවල කිරිපිටි චීස් බටර් ටික හැමතිස්සෙම ගෙන්වන්න පුරුදු වෙලා ඉන්න අපි ඒවා බොහොම ඉහළින් නිස්මුතුලින් පිළිගන්නට සූදානම් වෙලා ඉන්න අපි අපේ රටේ නිෂ්පාදන වෙනත් රටවලට යවන්න මේ රටේ බොහෝ දේ හොඳම දේ බව කියවෙනවා. භූමියෙන් ලැබෙන දේවල්ද නිෂ්පාදනය කරන දේවල්ද ඇඳුම් පැළඳුම්ද අපේ රටේ දේ හොඳම දේ කියලා කිව්වට ඒ හොඳම දේ තේ ටික ගත්තත් අපි පිටරටවලට
යැවීමේදී තවම ඉන්නේ එක්ක බොහොම පසුපසින් එක්ක අපිට ඒ පිළිබඳව හරි දැක්මක් නැහැ කියලා විවිධ චෝදනාත් නැගෙනකොට අපේ රටේ අපේ නිෂ්පාදන මේ විදිහට විදේශ රටවලට යවලා ඉදිරි කාලේ වෙළඳපොළ ක්‍රමානුකූලව හදා ගන්න උත්සාහයක් තිබෙනවා නම් ඒ තාම ප්‍රශංසනීය කාරණාවක් විදිහට අප දකින්නේ. ඒ වගේම වර්තමානයේ කිරිපිටි ගැන සෑහෙන කතා වෙනවා. පිටි පෝලිං ඇති වෙලා තියෙනවා කිරිපිටි වලට. දැඩි හිඟ ඇති වෙලා තියෙනවා. මිල ඉහළ ගිහින් තියෙනවා බරපතල විදිහට බොහොම කෙටි කාලයක් ඇතුළත. ඒත් අපේ ඇතබුන්ට ඒ ආනයනික කිරිපිටි වලින් මිදෙන්නට බැරි වෙලා තියෙනවා. සමහර අය නම් මිදලා තිබෙන ආකාරයක් දකින්න පුළුවන්කම තිබෙනවා. වෙළඳසල් හිමියන්ගෙන් එහෙම විමසුවාම ඉල්ලුම කිරිපිටි වලට තිබිච්ච යම් පහත වැටීමකුත් තිබෙනවා. ඇතැම් හුරු වෙලා ඉන්න අයට පවුල් වලට කිරිපිටි නැතුවම බැරි තත්ත්වයක් නිසා පෝලිම් ගානේ රස්තියාදු වෙලා හරි දරුවන්ට කිරිපිටි ටික දෙන්න ඒ මව්පියවරු කටයුතු කරන ආකාරයකුත් අපිට දකින්න ලැබෙනවා. මේ ගෙන්නන්නේ විදේශ රටවල රොඩ්ඩ කියලාත් ඇතැම් තැන්වල කියනවා. ඒ වගේම යම් විශේෂඥ වෛද්‍යවරු යම් අවස්ථාවල විවිධ විෂ රසායන ඇතුළත් පිටි තමයි අපි මේ බොන්නේ. ඌරු තෙල් තියනවා කියලා කිව්වා. හැබැයි ඒ වුණාට ලංකාවේ පරිභෝජනය ගත්තොත් තරම් වෙනස් වීමක් අපිට දකින්නට ලැබිලා නැහැ. ඒ නිසා අපේ රටේ නිෂ්පාදන විශේෂයෙන් දියර කිරි ප්‍රචලිත කිරීම ආදී කාරණා වෙත අවධානය යොමු වෙද්දී ඊට පස්සේ ඒ පසුපසින් තවත් ප්‍රශ්න පැමිණෙනකොට ගොවීන්ට මේ කිරි ගොවීන්ට මතුවන ප්‍රශ්න විශේෂයෙන් මේ ගවයින්ට තෘණ භූමි නැතිකම කන්න දෙන්නේ මොනවද කියන මේ ආදී කාරණා ගණනාවක් මේ හා සම්බන්ධ වෙලා තියෙන නිසා ඒ ගැන අවධානය යොමු වෙනවා නම් මේ කියන කාරණාවේ හැටියට කිරි ටික බටර් ටික පමණක් නෙවෙයි තවත් විවිධ වූ නිෂ්පාදන අපිට වෙනත් රටවලට යවන්න හැකියාවක් තියෙනවා නම් තාම වටිනා කාරණාවක් විදිහටයි අප දකින්නේ. ඇතැම් අය අහනවානේ අපි මේ පත්තර කියවද්දි පත්තරවල තියෙන තොරතුරු කියද්දි මේ රටේ මලක් අපි පෙන්නේ නැද්ද මේ රටේ හොඳ දෙයක් වෙන්නෙම නැද්ද කියලා. මෙහෙම දේවල් මේ රටේ වෙනවා නම් වෙනවා ඉදිරියේදී දකින්න කියවන්න අපිට ඔබට ඉදිරිපත් කරන්න ලැබෙනවා නම් අප බොහොම සතුටටපත් වෙනවා කියලාත් කියන්න ඕනේ. ඒ සමගම මෙහෙම පුවතකුත් තියෙනවා. මව්බිම පත්තරේ පළ වෙලා තියෙන්නේ. කුකුල් මස් විතර කර්මාන්තය හාන්සි කියලා. මේ පැත්තෙන් කියනවා අපේ බටර් කිරි ටික ජපාන්ට චීනට යවන්න කටයුතු කරනවා කියලා. අනිත් පැත්තෙන් තියෙනවා කුකුල් මස් විතර කර්මාන්තය හාන්සි කියලා. අරක බලලා මේ පුවත බලනකොට මොකද්ද මේ උනේ කියලා හිතෙනවා. කොහොම වෙතත් මෙහෙම තිබුණට පුවත් වාර්තා විදිහට ඇත්තම තත්ත්වය මොකක්ද? සම්පූර්ණයෙන්ම මේ කර්මාන්තේ කඩා වැටෙන තැනකට ඇවිල්ලාද? නැත්නම් ඒ සඳහා ඒකට මොකද්ද බලපාලා තියෙන්නේ? ඉදිරි ක්‍රියාමාර්ග මොනවද මේ පිළිබඳව ගන්න? මේ ගැන අවධානයෙන්ද දැනුම්පත් වීමෙන්ද ඉන්නේ මේ ආදී අපි විමසිය යුත්තේ ඒ අදාළ මැති ඇමතිවරුන්ගෙන් බලධාරීන්ගෙන් නිලධාරීන්ගෙන් අපි උත්සාහ කරනවා මේ මෙවැනි පුවත් පිළිබඳව අදාළ අමාත්‍යවරුන්ව සම්බන්ධ කරගෙන අපිට විමසන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා හිතනවා. අපි බලමු ඉදිරියේ තිබෙන මිනිත්තු කිහිපය ඇතුළත. ඒ අතරේ අපි තවත් කාරණා කිහිපයකට අවධානය දෙන්නට ඕනේ. මව්බිම පුවත්පත බැලුවාම මව්බිම පුවත්පතේ තවත් උපුටා නොගත් වාර්තා අතර මෙන්න මෙහෙම කීපයක් අපට දකින්නට පුළුවන්. මෝදිගේ අතට යන ලංකාවේ ලේඛනයක් පිළිබඳ පුවතක් මේ දෙවෙනි පිටුවේ වැඩිදුර තොරතුරු මේ ගැන වාර්තා වෙන බවත් සඳහන් වෙනවා. මොකක්ද මෝදිගේ අතට යන අපේ රටේ මේ වැදගත් ලියවිල්ල කියන එක අපි විමසා බැලීම වැදගත්. ඊළඟට මේ මොකක් පිළිබඳවද කියන එක ගැනත් මම හිතන්නේ කෙටියෙන් හරි කියලා ගියොත් හොඳයි. මෙරට ජීවත් වෙන දෙමළ මුස්ලිම් ජනතාවගේ පොදු අභිලාෂ ඇතුළත් කරමින් සකස් කොට ඇති ලේඛනයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අත්සන් නොකළද ඒ නුදුරේදීම ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට බහර දීමට නියමිතයි කියලා දෙමළ ජාතික සන්ධානය පුටා දක්වමින් වාර්තා කරනවා. නිරන්තරව ඉන්දියාව අසල්වැසි සහෝදර රාජ්‍ය අප ගැන අවධානයෙන් ඉන්නවා. ඒ පමණක් නෙමෙයි නිකම් අවධානයක් නෙමෙයි අපේ රටේ යම් පාලනය කිරීම පිළිබඳව උත්සුක වන ආකාරයකුත් පෙනෙන්න තිබෙනවා. මේක අද කීයක නෙමෙයි එදා ඉඳලම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තත්ත්වය කියලා අප වටහා ගත යුතුයි. කෙසේ වෙතත් මේවා සෑම එකකදීම සැබෑ තත්ත්වය ලංකාවේ සැබෑ ක්‍රියාත්මක වීම පිළිබඳව සහ ඒ පිළිබඳව ජාත්‍යන්තරයට යාමේදී අප අතර තිබෙන ගැටලු අර ගෙයිගිනි පිටතට නොදෙන්න කිව්වා වගේ එහෙම නොවෙනවා නම් හොඳයි කියලා අපට හිතෙනවා. ඊට පස්සේ අපි දකින වෙනත් කාරණා අතරේ ට්‍රින්කෝ ගිවිසුමට එරෙහිව සජබ හිට සටනට කියලා වාර්තාවක දකින්න පුළුවන්. දැන් විරෝධතා ගොනු වෙමින් තිබෙනවා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම සහ ඒ ආශ්‍රිත ගනුදෙනුව පිළිබඳව තෙල් ටැංකි ඉන්දියා ශ්‍රී ලංකා ගනුදෙනුව ගිවිසුම් ගත වීම පිළිබඳව විවිධ විරෝධතාවන් දැන් මතුවෙමින් තිබෙනවා. ඒ අනුව මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඒම වෙන අවස්ථාව වෙනකොට විරෝධතා කිහිපයක්ම ගොනු වී තිබෙන්නට පුළුවන් ආකාරයක් තමයි අපට නිරීක්ෂණය වෙන්නේ. චීන පොහොර වන්දිය ගැන අනුර කියන කතාවක් පිළිබඳවත් අද මව්බිම පුවත්පත වාර්තා කරලා තියෙනවා.
මේ වන්දිය අය කරගත යුත්තේ ඒ ගිවිසුම්ගත වූ පාර්ශව වලින් කියලා තමයි මුලින් හැම තැනින්ම කියුනේ. හැබැයි මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ ඒකද රටේ මහ ජනතාවගේ මුදල් වලින් මේ වන්දි ගෙවන්න කටයුතු කරලා තියෙනවා කියලා යලිත් විවිධ වූ චෝදනා නැගෙනවා. ඒ අතරේ මාර්තු මාසයේ පමණ වෙන විට චීනෙන් පොහොර තොගයක් සුවිශාල පොහොර තොගයක් කාබනික පොහොර තොගයක් මෙරටට ලැබීමට නියමිත බව සහ එය ප්‍රමිතියෙන් යුතු පොහොර බවට දැනටමත් කමර්ෂල් පොහොර සමාගම විසින් නිවේදනය කර තිබෙනවත් අපට දකින්නට පුළුවන්. හොඳයි, මේ වෙලාවේ අපේ නිෂ්පාදක කණ්ඩායම දැනුම් දෙනවා පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ඩී.බී. හේරත් අමාත්‍යවරයා දුරකථනයේ රැඳී සිටින බව. මොකද අප පුවතක් ඉදිරිපත් කළා මව්බිම් පුවත්පතේ පළවී තිබෙන කුකුළු මස් බිත්තර කර්මාන්තය හාන්සි වෙන්නයි යන්නේ කියලා. ඒ කියන්නේ කඩාවැටීමක්, දැඩි කඩාවැටීමක් පෙන්눔 කරනවා කියලා. මම කිව්වෙත් මේ පිළිබඳව අපි නිවැරදිව තොරතුරු දැනගත යුතුයි, ඇත්ත තත්ත්වය දැනගත යුතුයි. ඇමතිවරයා මුහුණ පාලා ඉන්නේ මොන වගේ අභියෝගයකටද කියලා, අමාත්‍යාංශයේ තියෙන මොන වගේ තැනකද කියලා අපි දැනගත යුතුයි. ඒ නිසා සම්බන්ධ කරගත්තා අපි ඇමතිතුමාව. ආයුබෝවන්, සුබ උදෑසනක් අමාත්‍යතුමනි. ආයුබෝවන්. දැන් මේ පත්තරේ මෙහෙම වාර්තා පළ වෙනකොට ඒකේ සැබෑම තත්ත්වය දැනගන්නයි අපි ඔබව මෙහෙම සම්බන්ධ කරගත්තේ. මොකද්ද මේ කතාව? කුකුළු මස් බිත්තර කර්මාන්තය හාන්සි කියලා කියනවා. මොකද්ද කර්මාන්තයට සිද්ධ වෙලා තියෙන්නේ එමතුමා? මේ දවස්වල ආදී විවිධ අදහස් ප්‍රකාශ කරනවා එක එකනා. ඉතින් මේ වෙලාවේ එක පැත්තකින් කොවිඩ් අර්බුදය, අනිත් එක කාබනික පොහොර භාවිතා කරන්න දරපු උත්සාහයේ අත්හදා බැලීම, මේ සියලු කාරණාත් එක්ක විවිධ අය විවිධ ප්‍රකාශ කරනවා ඩොලර් හිගයත් එක්ක. ඉතින් මේකට අපි රජයක් හැටියට මුහුණ දෙන්න අවශ්‍ය කටයුතු, කියන්නේ සත්ත්ව පාලන නිරතවල ඉන්න ගොවියන්ට ඔවුන්ට සහන දෙන්න අවශ්‍ය කටයුතු අපේ මුදල් අමාත්‍යතුමා චක්‍රලේඛ වලින්ම සහන සලසන්න අපිට උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම සත්ත්ව පාලන නිරතවල ඉන්න අයට සත්ත්ව ආහාර සැපයීම පිළිබඳ ප්‍රශ්නය තමයි දැන් ওই මව්බිම පත්තරේ සඳහන් කරලා තියෙන්නේ. සත්ත්ව ආහාරයේ ගියක් ඇති වෙනවයි කියලා. ඉතින් මේ කාරණාවේදී අපි මේකට මුහුණ දෙන්න එක පැත්තකින් විදේශී රටවල් වලින් සත්ත්ව ආහාර ආනයනය කරන්න. දැන් බඩේ උදාහරණයක් හැටියට මේ වෙනකොට මෙට්‍රික් ටන් 40000ක් ආනයනය කරන්න අවසර දුන්නා. ඊළඟට ඒක ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාවට පමණක් නෙවෙයි, කුකුළු කර්මාන්ත නිරත වෙලා ඉන්න ඒ සංවිධානවලටත් අපි අවසරය දීලා තියෙනවා රජය මේ බඩිරුඟු ආනයනය කරන්න. දැන් මේ වන විටේ බඩිරුඟු අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊළඟට ලෝක වෙළඳ පොලේ බඩිරුඟු මිල ඉහළ ගියත් ඒකට බදු සහන දෙන්න මුදල් ඇමතුමා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. බඩිරුඟු ආනයනය කරනකොට බදු සහන දුන්නා. දැන් සහනදායී විදිහට සත්ව ආහාර ආනයනය කරලා කුකුළු කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අයට සත්ව ආහාර සහනදායී විදිහට ලැබෙන්න සලස්වන්න වගකීම රජයේ බාර අරගෙන කටයුතු කරලා තියෙන වෙලාව. ඒ අනුව සත්ව පාලන නිරත වෙලා ඉන්න අයට කුකුළු කර්මාන්තයේ වගේ අයට මේ ආහාර ටික ලැබෙන්න සලස්වලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ අනිත් පැත්තෙන් තමයි මිලත් ඔවුන්ට සාධාරණ විදිහට ඉහළ ගිහිල්ලා තියෙනවා. හොඳයි ඇමතුමා, අපිට කෙටියෙන් කියන්නකෝ ඔබ මේ කියන ආකාරයට ගත්තාම දැන් මේ තියෙන පුවතේ හැටියට ඉදිරිය සිදු නොවේවි මේ කර්මාන්තය පවත්වාගෙන යන අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. අපි කියුවා මේ පුවත මෙහි තියෙන බරපතලම ගැටලුව උන් පෙන්වා දෙන්නේ කුකුලන්ගේ කෑම පිළිබඳව, බඩේරිඟු ගැටලුව පිළිබඳව. ඔබ කියන්නේ මේවා කඩමින් විසඳනවා. මෙහෙම තත්ත්වයක් කිසිසේත් ඇති වෙන්න දෙන්නේ නැහැ කියන එක නම් අපිට කෙටි පිළිතුරක් දෙන්නේ පිළිබඳව. දැන් සත්ත්ව ආහාර ටික ලබා දුන්නායින් පස්සේ ප්‍රශ්නයක් හිතෙන්න විදියක් නැහැනේ. හොඳයි. ඒ කියන්නේ එහෙමනම් ඉදිරි කාලය පිළිබඳව, ඉදිරි උත්සව කාලය පිළිබඳව තමයි මේ ගැටලුව නිර්මාණය වෙන්නේ. මොකද දැන්ටත් මේ උත්සව කාලය තුලත් බිත්තර මිල අතිශය ඉහළ ගියා, කුකුළු මස් මිල අතිශය ඉහළ ගියා. ඉදිරි කාලේ තවත් වැඩි වේවි, හිඟ වේවි කියලා යම් පුරෝකථන වලට එන නිසා අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඊට වැදගත් වෙනවා පැහැදිලි කිරීම. ඒ වගේම අපි මෙන්න මේ කාරණාවත් ඉදිරිපත් කළ තවත් සිරස්තලයක් ලංකාදීපය අද පළ වෙලා තියෙන්නේ. අපේ බටර් ජපානයටත් කිරිපිටි චීනයටත් යවන්න කටයුතු කිරීම පිළිබඳව. මේක ඊටාම සුබදායි තත්ත්වයක් විදිහට අප දකිනවා. මේක ඊටාම වැදගත් තත්ත්වයක් විදිහට අපි දකිනවා. හැමදාම මේ රටවල බටර් කිරි ටිකෙන් යැපෙන්න කටයුතු කරමින් හිටපු අපි අපේ රටේ නිෂ්පාදනය යවන්න කටයුතු කරනවා. මේ වැඩ පිළිවෙල ගැන කෙටි පැහැදිලි කිරීමක් ඇමතුමා කරන්න පුළුවන්ද? අපි මේ දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ඉන්නේ පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ඩී.බී. හේරත් මැතිතුමා. ඇමතුමා ඔබට අපි ඇහෙනවද?
දුරකථන මාර්ගයේ යම් ගැටලුවක් තියෙනවා ඩී.බී. හේරත් ඇමතුමාගේ මේ ඉන්න තැනත් එක්ක ගත්තහම දුරකථන මාර්ගවල යම් ගැටලුවක් තියෙද්දි තමයි එතුමා බොහොම නොපැකිලව ඉදිරිපත් උනේ මේ කාරණාවට පිළිතුරක් ලබා දිය යුතු නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ සම්බන්ධ වීම පිළිබඳව කෙසේ වෙතත් කළ ප්‍රකාශයෙන් අපට බොහොම පැහැදිලි එවැනි තත්ත්වයක් නොවෙන්න වග බලා ගන්නවා කියන එක ඇමතුමා ප්‍රකාශ කරා. මේ පුංචි කාරණා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේවා අවසාන වශයෙන් රටේ මහ ලොකු ප්‍රශ්න බවට පත් වෙන ඒව නිසා දැන් තියාම විසඳා ගන්න කටයුතු කරනවා නම් වඩා හොඳයි. ස්තුතිවන්ත වෙන්න ඕනේ ඇමතිතුමාට ඒ වගේම අපේ සම්බන්ධීකරණ ලේකම්තුමා මාධ්‍ය ලේකම්තුමාට සම්බන්ධ කර දීම වෙනුවෙන් ඊළඟට අපි අවධානය යොමු කරන්නට ඕනේ තවත් කාරණා කීපයක් අද දවසේ පුවත්පත් තුළ ගැබ් වෙලා තිබෙනවා. ඒන් එකක් තමයි ගෑස් පිළිබඳව දෙපැත්තෙම තක්කඩි ගෑස් වලින් කන කෑම ඕමාන් ඩීල් එකෙන් එළියට එන හැටියක් පිළිබඳව අද වාර්තාවක්. ටෝච් එළියෙන් සිසේරියන් සැත්කම කළ මුල් ඒරියාවේ වෙද දෙවිවරු පිළිබඳව අපට විස්තර වශයෙන් සඳහන් කරන්න තරම් ලොකු කාල වේලාවක් නැති වුණාට මේ ඇතුල් පිටු වාර්තා තුළ කියවෙන ලියවෙන ඕන් පිළිබඳව කියවා බලන්නට අපි ඔබට ආරාධනා කරන්නේ. ඒ තරම්ම සුවිශේෂ ඒ වගේම අවදානම් සහගත කටයුත්තක යෙදිලා තමයි ඔවුන් මේ ජීවිත බේරා ගැනීම සිදු කළේ. රෝහලේ ජෙනරේටරේ පවා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුල මුල් ඒරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අතිදක්ෂ ප්‍රතිකාර විධි ගැන කොවිඩ් වසංගත කාලයේ උච්චතම අවස්ථාවකදී ඔබට මාධ්‍ය විදියට අපි තොරතුරු අනාවරණ කළා. ඒ අගය කිරීම අප ඔවුන්ට ලබා දුන්නේ කොවිඩ් වසංගතයට ගොදුරු වූ ගර්භණී මව්වරුන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඔවුන් කළ සටන පිළිබඳවයි කියලා ප්‍රවිෂ්ඨය ලබාගෙන තියෙනවා මේ වාර්තාවට අද මව්බිම පුවත්පත. ඔබටත් කොවිඩ් පාලනයේදී ඔවුන් දැක්වූ සමත්කම කළ දායකත්වයේ කැපකිරීම අපට කොහෙත්ම අමතක කරන්න බෑ. මෙයත් එවැනි තවත් සුවිශේෂ අවස්ථාවක් විදිහටයි අප දකින්නේ. ඊට පස්සේ අපි අවධානය දෙමු මේ අරුණ පුවත්පතේ සත්‍යාග අරුණේ තියෙන වාර්තාවට එන්නත් ලබාගත් කෝටි දෙකක තොරතුරු WHO දත්ත පද්ධතියට. අපේ රටේ එන්නත ලබාගත් සියලු දෙනා පිළිබඳව දත්ත ලෝකයේ කොවිඩ් එන්නත් කරණය පිළිබඳව දත්ත පද්ධතියට එකාසු කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පද්ධතියට එකාසු කිරීම පිළිබඳව මේ විදිහට තොරතුරු වාර්තා වෙනවා. ඒකම එන්නත් කරණය පිළිබඳව තොරතුරුත් විවිධාකාරයෙන් වාර්තා වෙමින් තියෙද්දී රාජ්‍ය විශේෂයෙන් චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා ප්‍රමාණවත් පරිදි එන්නත් දැන් ගෙන්වල අවසానයි. අද අවසන්තෝගයක් පැමිණීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙනවා. ඒ කියන්නේ මෙරට ජනතාවට අවශ්‍ය බූස්ටර් එන්නත් මාත්‍රා සියල්ලම මේ වෙනකොට ලබා ගන්නට කටයුතු කරලා තිනවා. ජනතාව එන්නත් කරණයට ලක්වීමේ තමයි යම් පසුගාමී බවක් පෙනෙන්න තිබෙන්නේ. ඒ නිසා ජනතාවට මේ මොහොතේත් ආරාධනා කරනවා සෞඛ්‍ය බලධාරීන් ඒ වගේම විශේෂඥයින් ප්‍රකාශ කරන පරිදි දුර්මත වලට නොරැවටි එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න කියලා. මාධ්‍ය විදිහට අපටත් බූස්ටර් එන්නත ලබා දුන්නු අවස්ථාවත් ඔබ වෙත ගෙනෙන්න පුළුවන්කම තියෙනවා ප්‍රවෘත්ති වාර්තා තුලින්. ඒ වගේම විශේෂඥ වෛද්‍ය මතය ඔබ වෙත ගෙනෙන්න පුළුවන්කම තියෙනවා ප්‍රවෘත්ති වාර්තා තුලින්. මේ බූස්ටර් මාත්‍රාව ලබා ගත යුත්තේයි ලබා ගන්න කියන්නේ ඇයි කියන එක පිළිබඳව ඊයේ ප්‍රවෘත්ති විකාශය අඩංගුණු මේ වාර්තාව අපි බලමු. දෙන් බොහෝ දුර්මත පැතිර යමින් පවතිනවා. ඒ අනුවයි කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව එන්නත්කරණය ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කරන්නේ. නමුත් කොවිඩ් වෛරසයට ලොව ඇති එකම විසඳුම එන්නත්කරණය පමණයි. මෙලෙස ඔමික්‍රෝන් ප්‍රභේදය පවා රට තුළ පැතිර යමින් පවතින පසුබිමක තුන්වන මාත්‍රාව අනිවාර්යෙන්ම ගන්නා ලෙසයි සෞඛ්‍යාංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. එන්නත්කරණය හේතුවෙන් කොවිඩ් මාතෘ මරණ වාර්තාවීම පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ උපසභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා ප්‍රකාශ කළා. බූස්ටර් එන්නත සඳහා අපි දිරිමත් විය යුතුයි. විශේෂයෙන්ම තරුණ පිරිස් මේ සම්බන්ධයෙන් විවිධ මත දරනවා. ඒ විට ඔබ කළ යුත්තේ මම හිතන්නේ ඔබ අප සැමටම පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ සමහරක් වෙලාවට විශේෂඥ වෛද්‍යවරයෙක් දන්නවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී දුර්මතයක් තියෙනවා නම් ඒක විසඳාගත යුතුයි. දවස් අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ වසංගත තත්ත්වයේ කොහොමද අපි නිරෝගීමත් සමාජයක් ආර්ථික වශයෙන් පුනර්ජීවනයක් ඇති වෙන රටක් කොහොමද ඇති කරගන්නේ කියලා. ගැබිනි මව්වරු කියන කණ්ඩායමට හුඟක් වාසි තමයි අත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මාතෘ මරණ 56ක් වාර්තා වුණා 2021 අගභාගයේ. දැන් ඒක ඉතාමත් අවමයක් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. මේ අතර කොවිඩ් වෛරසය මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන්ට බූස්ටර් එන්නත ලබා දීම අද ආරම්භ වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතාගේ සහභාගීත්වයෙනුයි මෙම කටයුතු ආරම්භ වුණේ.
ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් බූස්ටර් එන්නත ලබා දීම සඳහා කරන සත්කාරයයි ජයවර්ධනපුර රෝහල මේ ඉටු කරන්නේ අපි පළමුවෙන්ම ඒ වෙනුවෙන් සිදුවන්ත වෙන්නට ඕන. ඒ වගේම ඇත්තට මේ යෝජනාව කරේ අපිට ශ්‍රී ලංකා විද්‍යුත් ප්‍රකාශකයින්ගේ සංගමය මිත්‍යා මත නිසාවෙන් තුන්වෙනි එන්නත ගැනීමට යම් මැලිකමක් දක්වනවා. ඒකේ ප්‍රමාදයක් තියෙනවා. අපේ වගකීමක් ජනතාව නිවැරදිව දැනුවත් කරන එක. රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, එමෙතන නව මාධ්‍ය කියලා එහෙම නිකාය වලට බෙදෙන්නේ නැතුව අපි සියලු දෙනාම අපේ පරම වගකීම විදිහට සලකලා මේ මතය රටට බෙදා හරිමු. ජනතාව අතර එක්තරා මොකක්දෝ හේතුවක් නිසා බයක් ඇති වෙලා තියෙනවා මේ බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා. මොකද බූස්ටර් එන්නත ලබාගෙන නොසිටියොතින් අපේ රෝහල් පද්ධතිය එකපාරටම කඩා වැටෙන්න පුළුවන්. මහ ජනතාව මේකට ඇහුම්කන් නොදුන්නොතින් අපිට වාර්තා කරන්න සිද්ධ වෙයි ලොකු රැල්ලක් ගැන. එදාට ඔබ රෝහල් වලට යන්න දැස්ති වෙලා අද බූස්ටර් ඩෝස් එක ගන්න ඔබගේ සියලුම සගයන්ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල මේ දවස් දෙකක් වෙන් කරලා තියෙන මාධ්‍යවේදීන් සඳහායි ඕන වෙලාවක ඇවිදගෙන ඇවිල්ලා බූස්ටර් ඩෝස් එක ගන්න පුළුවන්. ඒ මාධ්‍යවේදීන් බූස්ටර් එන්නත්කරණයට ලක් කළ අවස්ථාව පිළිබඳ විශේෂයෙන් පමණක් නෙවෙයි ජනතාවට කරපු ආරාධනයක් ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍යතුමන් විශේෂඥ වෛද්‍යතුමන් ඊළඟට ජනමාධ්‍ය අමාත්‍ය ලලස්ස ලහපෙරුම මැතිතුමන් ආදීන්ගෙන් අපට දකින්නට පුළුවන්කම තිබුණා. අපි විවිධ කාලවල විවිධ කතා ඇහුවා. ඔබට අමතක නැතුව ඇති කියලා අපි හිතනවා. මේ රට විශාලා මහනුවරක් බවට පත්වේවි. ඔක්සිජන් හිඟවේවි. එන්නත් නැති වේවි. නමුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂක අංශයේ සුවිශාල කැපකිරීම් දායක වීම එක්ක හැකියාව ලැබුණා රජයකට මේ එන්නත් කරන වැඩපිළිවෙල කිසිහු මේ තැනට රැගෙරෙන්නට. මුලින් විවිධ චෝදනා තිබුණා, ප්‍රමාද වීම තිබුණා. අපි එන්නත් ලැබෙනකන් කවුරු හරි නොමිලේ ලබා දෙනකම් බලන් හිටියයි කියලා චෝදනා තිබුණා. අවසාන වශයෙන් ඒ කාල තුල මොන ගැටලු නිර්මාණය වුණත් අවසාන කාලය තුල එන්නත්කරණය සාර්ථකව සිදු කර ගන්නට සෑම දිනාගෙම සහයෝගයත් එක්ක වර්තමානයේ වන විට නායකත්වයට මේ රජයට රටට අප අවසාන වශයෙන් රටක් විදිහට ගත්තොත් අපට යම් හැකියාවක් ලැබී තිබෙන ඒ සතුටට කාරණයක් බවට පත් වෙන්නේ ඉදිරි කාලයේ අපි කළමනාකරණය කරගන්නා ආකාරය අනුව. විශේෂඥ වෛද්‍යතුමා සඳහන් කරා වගේ ඉදිරියේදී නව රැල්ලක් ඇති වෙන්නට අපි ඉඩකඩ තැබුවොත් රෝහල් පද්ධතිය කඩා වැටෙන්නේ යලි ඉඩකඩ තැබුවොත් ඔවුන් දැඩි අසීරුතාවට පත් වෙන තැනට ඉඩකඩ සැලසුවොත් රෝගීන්ගෙන් පිරීතිරි යන තැනට පත් වෙන්නට ඉඩකඩ සැලසුවොත් මේ සියල්ල අපත යන්න වතුර යන්න පුළුවන්. අද සතියක අරුණෙත් දකින්න පුළුවන් මුල් තැන ආරක්ෂාවට කියලා නම් කරමින් පාසල් දරුවන් එන්නත් කරණයට ලක් කිරීම නැත්නම් ඔවුන්ට අවුරුදු 12න් ඉහළ දරුවන්ට එන්නත් ලබා දීම පිළිබඳව අවස්ථාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊට පස්සේ අපි අවධානය යොමු කරන්නට ඕනේ තවත් සුවිශේෂ පුවතක් තිබුණා ලංකාදීප පුවත්පතේ. ඒ තමයි ප්‍රභූවරුන් 2000ක් කොළඹ සුපිරි මහල් නිවාස අරන් කියලා දැනට ඉදිකරමින් පවතින ඉදිකිරීම නිම වෙලත් නැති ඉදිකිරීම ආරම්භ වෙලත් නැති නිවාස සංකීර්ණවල පවා නිවාස මිලදී ගැනීම සඳහා හොඳ ඉල්ලුමක් ඇති බව තමයි මේ වාර්තාවේ දකින්න පුළුවන්කම තිබෙන්නේ. 2000කට ආසන්න පිරිසක් කොළඹ නගරයේ සුපිරි මහල් නිවාස සංකීර්ණ වලින් අපාර්ට්මන්ට්ස් වලින් නිවාස 2-3 බැගින් පසුගිය වසර දෙකේ මිලදීගෙන ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහනගර සභාරංචි මාර්ගවලින් පැවසේ කියලා. එකම රටක විවිධ ඉරණම් පිළිබඳව අපට උදෑසන කියන්න පුළුවන්කම තියෙනවා. එයින් එක පැත්තක් තමයි එක පැතිකඩක් අපි මේ දකින්නේ. එතකොට වියදම් කිරීමේ හැකියාව බොහොම ඉහළින් තියෙන සුඛෝපභෝගී ජීවිත ගෙවන අය තවදුරටත් සැපවත් ජීවිත බලාපොරොත්තුවෙන් මෙවැනි මහල් නිවාස සංකීර්ණවල නිවසක් වෙන් කර ගන්නට එකක් නෙමෙයි සමහරවිට දෙක තුනක් වෙන් කර ගන්න කටයුතු කරලා තිනවා කියලා. ඒ අතරේ තවමත් Tamanට හරියට ඉන්න හිටින්න තැනක් නැති පැල්පතක එක්කෝ ජීවත් වෙන අවුවට වේලෙන වැස්සට තෙමෙන නාය යන තැන්වල අවදානම් සහගත තැන්වල අටවගෙන ජීවත් වෙන මේ කිසිවක් නැතිව තැන තැන ඉබාගාතයේ ඇවිදිමින් ජීවත් වෙන අනුන්ගෙන් කාලා ජැපෙන ජීවත් වෙන ජනතාවකුත් මේ රටේ ඉන්නවා කියන එකත් අපට අමතක කරන්නට බෑ. මේ සියලු දෙනා වෙනුවෙන් රජයෙන් ඇහුවොත් මේ ගැන කියන කතාව තමයි මේ මහල් නිවාස ව්‍යාපෘති ආදී හඳුන්වා දීමේදී ඉහළ ආදායම් ලබන අයට, මධ්‍ය ආදායම් ලබන අයට, අඩු ආදායම් ලාභීන් ආදී විවිධ කාණ්ඩ ඉලක්ක කරගෙන මේ මහල් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම ගම්මානවල
නිවාසය ඉදිකිරීමේ කටයුතු වර්තමාන ආණ්ඩුව පෙර ආණ්ඩුව කළේ සංදර්ශන වර්තමාන ආණ්ඩුව හරියට කරගෙන යනවා කියලා කියනවා. ඒ කාලේ ආණ්ඩුව කිව්වා අපි තමයි හරියට කරන්න කියලා. කොහොම වෙතත් අපි ආරාධනය කරන කාරණාව තමයි සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ජනතාවගේ මේ තියෙන මේ ඉන්න හිටින්න තැනක් නැති අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවා සැබවින්ම නිරාකරණය කරන්නට සද්භාවයෙන් කැප වෙනවා නම් එය ඊටාම වටිනා කාරණාවක් කියන එක. සත්‍යාකාරුණි අපිට මුණ ගැහෙනවා මේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයක් මම දැන් ටොස් එක වගේ කියලා. ඇයි අගමැතිතුමා එහෙම කියන්නේ? තවත් කාරණා පෙළක් එක්කම එතුමා පිළිබඳව සටහනක් අපට දකින්න පුළුවන්කම තියෙනවා. මේ පහුගිය කාලේ කතා බහට ලක් වෙච්ච කාරණාත් එක්ක මහින්ද රාජපක්ෂ බැතිතුමා පිළිබඳව අස්වෙන කතාව ගැන අගමැති අරුණට කතා කරයි කියලායි මේ සටහන පෙළගැස්වෙන්නේ. දිනන්නත් මහින්ද පරදින්නත් මහින්ද. අගමැතිකම කියන්නේ මගේ දේශපාලනේ නොවේ. මම දේශපාලනේ අතාරියි කියලා හිතනවාද? එතුමා අහනවා අපෙන්. සුසිල් මට උදව් කළා තමයි ඒ ජනපතිට සුසිල් මට උදව් කළා තමයි ඒ ජනපතිට ඇමතිලා අස් කරන්න පුළුවන්. මට උවමනා වෙලාවට කරට අත දානවා. දේශපාලන රෝගීන් අතරේ මම නිරෝගීව ඉන්නවා. මේ සියලු ප්‍රකාශات හරි ඒකත් හරි කියලා අපි හිතනවා. දේශපාලන රෝගීන් අතරේ මම නිරෝගීව ඉන්නවා කියලා තමයි අගමැතිතුමා කියන්නේ. නමුත් විටින් විට විවිධ අවස්ථාවල එතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් කතා බහ අපට දකින්න ලැබුණා. ඒ හමුවේ එතුමා ඉවත් වීම ගැනත් විවිධ කතා පෙතර ගියා කියලා කියනවා. ඒක කිසිසේත් වන්නක් නොවේ කියලායි ඔහුම සඳහන් කරලා තියෙනවා. ඔහු වෙනුවෙන් නැතම්ම පහුගිය කාලේ අදහසක් දැන් එතුමාම අරුණ පත්‍රයට කියලා තියෙනවා. ඒක කිසිසේත් එහෙම වෙන්නේ නැහැ කියලා අපි මේ උපුටා ගත්තේ මෙන්න මේ සටහන බව ඔබට පෙන්වන ගමන් එතුමා අර කියපු කතාව දේශපාලන රෝගීන් අතරේ මම නිරෝගීව ඉන්නවා කිව්වා වගේම පහුගියදා විශේෂ අවස්ථාවකුත් තිබුණා කොළඹ විශ්වවිද්‍යාලය කුලපති ධුරයට පත් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේට උපහාර පිදීමේ අවස්ථාවක්. ඒ අවස්ථාවටත් එතුමා සම්බන්ධ වෙනවා. අපි දැන් එය නරඹමු. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවීන් පිදුම් ලැබූ නාරාහින්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේට උපහාර පිදීමේ අනද නාහිමි කුලපති උපහාර උළෙල අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම උපහාර උළෙල සංවිධානය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහි අනන්ත නාහිමි කුලපති උපහාරය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පිරිනමනු ලැබුවා. අදටත් බොහෝ විවේචන පවතිද්දී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කුලපති ධුරයට පත් කිරීම පිළිබඳව උන්වහන්සේට උපහාර පිදීමේ උළෙලකුත් අපට මෙලෙස සංවිධානය වෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. ලංකාදීපයේ තියෙනවා රජය විවේචනය කළොත් තනතුරෙන් දොට්ට ජනපති දැඩි මතයක ආණ්ඩුවේ රජයේ ඉදිමින් කටයුතු කරනවා නම් සාමූහික වගකීමකට බැඳෙනවා. තීන්දුව తీරන ගනිද්දී මත ප්‍රකාශ කරන්න ඕනේ. පිටතට ඇවිල්ලා කතා කරන එක නෙවෙයි විය යුත්තේ. සාමූහිකව එකමුතුව කටයුතු කළොත් ගමනක් යන්න බෑ කියලා ජනාධිපතිවරයා අවධාරණය කරනවා. අවසන් වාර්තාව ඔබට ගන්න මේ ක්‍රීඩා පිටුවකින් ගන්න අපි පත්තරේ ෆිට් නම් ක්‍රීඩක අන්ෆිට් නම් ප්‍රේක්ෂක. අද තියෙනවා මේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ. ඒ අනුව තමයි ඉදිරි තරගාවලි සඳහා ඕන් නම් කිරීම සිදුවන්නේ. දැන්ම එය ගැටලුකාරී තැනකටත් පත් වෙලා තියෙනවා දකින්නට පුළුවන්. මේ හමුවේ තමයි භානුක රාජපක්ෂ කියන නැගී මතුවෙමින්න ක්‍රීඩකයා අපට විශ්‍රාම ගැනීමේ සූදානම පිළිබඳවත් දකින්නට කියවන්නට ලැබුණේ. ඒ තත්ත්වය පිළිබඳවත් බොහෝ මත පළ වෙමින් තිබෙනවා. ඔහුට ඉවත් වෙන්න නොදී රැක ගන්න පුළුවන් නම් හොඳයි කියලා. නමුත් ඇතැම් පැති වලින් යෝජනා වෙනවා ඔහුට ඇවිල්ලා මේ යෝග්‍යතා පරීක්ෂණ ඉදිරිපත් වෙලා අනිත් අය වගේ ඉදිරියට යන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි කියලා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිර්දේශමාලාවකුත් ඉදිරිපත් කළා තිනවා ක්‍රීඩකයෝ විශ්‍රාම ගැනීම පිළිබඳව ඇතුළත් වන කාරණා මාස 3කට කලින් කියන්න ඕනේ. ඒ වගේම ඉන්පස්සේ වෙනත් තරගාවලි සඳහා IPL LPL වැනි තරගාවලි සඳහා මාස 6කට පස්සේ තමයි උන්ට සහභාගී වෙන්න පුළුවන්. මේ ආදී කොන්දේසි පැනවීමකොත් අපට නිරීක්ෂණය වෙන අනුව බහනුකට බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය අහිමි වේවිද කියන තැනටත් දැන් පත් වෙමින් තියෙනවා. කොහොම වුණත්
ක්‍රීඩකයෝ 100ක පමණ පිරිසක් මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන බවයි දැනගන්න ලැබෙන්නේ. මේ වෙනට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට පැමිණ සිටින රටවල් ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ආදී රටවල මේ ක්‍රමය තමයි ක්‍රියාත්මක වෙන්නේ. නැතුව තාක්ෂණයේ භාවිතයම නෙවෙයි කියන එකත් ක්‍රීඩා විශේෂඥයින් පෙන්වා දෙනවා. ක්‍රීඩකීන්ගේ රිද්මය හොඳින් පවත්වා ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා. කොහොම වුණත් ෆිට් නම් ක්‍රීඩක, අන්ෆිට් නම් ප්‍රේක්ෂක. ෆිට් එක ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු අපේ ක්‍රීඩකයන්ට. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව හොඳ තැනකට ඇවිත් තියෙන වෙලාවේ මේ ශාරීරික යෝග්‍යතාවය ඒට දැඩි ලෙස බලපෑවා කියලා විශේෂඥයන් කියද්දී අපේ නැගීමට, කඩා වැටීම ඉඳලා යාලි නැගීමට මේ පවත්වාගෙන යන්න හැකි වේවා කියලාත් ප්‍රාර්ථනා කරමු. එhmenan අපි සමුගන්නවා. තවත් විවිධ වාර්තා තියෙනවා. සියල්ලට යොමුවන්ට තරම් කාල වේලාවක් නැහැ. අවසානයේත් විශේෂාංග සමග රැඳෙන්න ඇරයුම් කරනවා. පත්තරත් එක්ක හෙට උදේ අපි යලි මුණ ගැසමු. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.